PZ සමානයි ZXට හේතුව D ඇත. ඒක දීලා තියෙනවා. ඊට පස්සේ අපි ගන්නවා PZQ සමානයි මෙයා මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය. TZXට ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ අපි ගන්නවා ඒකාන්තර කෝණය. මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. මොකද මේ රේඛා දෙක දැන් සමාන්තරයි ඉඳලා. අන්න අපි ගන්නවා PQZ සමානයි ZTXට. ZTXට හේතුව සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. එම නිසා අපි ලියනවා PQZ ත්‍රිකෝණය අංග සමයි TZTX ත්‍රිකෝණය වේ. හරිනේ. ඒ දෙන්න අංග සමයි. මොන ත්‍රිකෝණ දෙකද? PQZ. PQZ ත්‍රිකෝණයයි ZXT ත්‍රිකෝණයයි අංග සමයි. එම නිසා අපි කියනවා PQ සමානයි XT කියලා. XT. එතන මම කියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. අනුරූප පාද. ඊට පස්සේ මම කියනවා එම නිසා PQ XT සමාන්තරාශයකි. සමාන්තරාශයකි. PQ XT සමාන්තරාශයක් හේතුව සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. සමාන හා සමාන්තර වීම. එම නිසා අන්න මම කියනවා PTX ත්‍රිකෝණයෙන් මොකද කියන්නේ? PTX ත්‍රිකෝණයෙන් මම කියනවා PT සමාන්තර වෙනවා එතකොට ZYට. මම මෙතන සමාන්තර රාශියත් එක්ක ගියේ PT සමාන්තර වෙනවා ZYට. හේතුව PT සමාන්තරයි කාත් එක්කද? QXට. QXට QX සමාන්තරයි ZYට. නේ? එම නිසා අන්න අපි කියනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන් මම කියනවා. එම නිසා මොකද්ද වෙන්නේ? මේ PTX ත්‍රිකෝණයට තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය දාන්නේ. එතකොට එනවා TXY සමාන වෙනවා කාගෙන්ද? YTට. YT වේ. YT වේ. නේ? එහෙම ගන්න පුළුවන්. ඕගොල්ලෝ කියපු දේවලුත් හරි. ඒ විදිහට තමයි කොහොමද මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්නම වෙනවා. නැත්නම් මෙයාව සමාන්තර රාශියක් කියලා ඔප්පු කරගන්න බෑ. ඔව්. තවත් වෙනත් විදි වලට හදලා තියෙනවා නම් WhatsApp කරන්න. තවත් වෙනත් විදි වලට මට මේ ත්‍රිකෝණ අංග සාමය නැතුව මේක දකින්න අවස්ථාවක් තමයි මාත් බැලුවේ මේ ත්‍රිකෝණ අංග සාමය නැතුව අපිට මේ දෙන්න සමාන්තරයි කියලා පෙන්නන්න බෑ. වගේ තමයි දැනට පේන්නේ. හරි. මාත් මේ පළවෙනි වතාවට තමයි මේක බැලුවේ. ඉතින් ඔන්න ඔහොමයි. තවත් විවිධ අවස්ථා තියෙයි. ඒ අවස්ථාවන් ඉදිරිපත් කරන්න. හරි? අර දරුවෝ ඉදිරිපත් කරා වගේ. අපි මේකට ඉතින් ලකුණු බෙදීමක් කරන්න යන්නේ නැහැ. මොකද ලකුණු බෙදීම කරන්න අවස්ථාව අනුව තමයි ඒක වෙන් කරන්න වෙන්නේ. ඒ අනුව මේක අපිට ওই විදිහට වෙන්නත් පුළුවන්. අර අවස්ථා ගන්නත් පුළුවන්. අපි එනවා ප්‍රශ්නාංක 10ටද. ප්‍රශ්නාංක 10 ඒ තමයි කුලක පාඩම. කුලක හා සම්භාවිතාවෙන් තමයි එන්නේ. කුලක හා සම්භාවිතාවය. ප්‍රශ්නාංක 10. ප්‍රශ්නාංක 10 ක්‍රීඩා සමාජයක සමාජිකයන් 41ක් ඉන්නවා. අපි වෙන්න උපසටහන ඉස්සලා පිටපත් කරගමු.
මෙතන ක්‍රිකට්, මෙතන වොලිබෝල්, මෙතන ගැහැණු ළමයි. ගැහැණු. මෙතන සර්වත්‍ර කුලකේ. අපි ප්‍රදේශ පොඩ්ඩක් හඳුනාගත්තොත් මේතන ක්‍රිකට් නෑ මෙතනින් ගමුකෝ. මෙතන ඉන්නේ ක්‍රිකට් වොලිබෝල් ක්‍රීඩා නොකරන ගැහැණු ළමයි. මෙතන ඉන්නේ වොලිබෝල් ක්‍රීඩා කරන ගැහැණු ළමයි. මෙතන ක්‍රිකට් ක්‍රීඩා කරන ගැහැණු ළමයි. ක්‍රිකට් වොලිබෝල් දෙකම ක්‍රීඩා කරන ගැහැණු ළමයි. මෙතන ඉන්නේ වොලිබෝල් පමණක් ක්‍රීඩා කරන පිරිමි ළමයි. මෙතන ඉන්නේ ක්‍රිකට් සහ වොලිබෝල් ක්‍රීඩා කරන පිරිමි ළමයි. ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන පිරිමි ළමයි. මෙතන ඉන්නේ මේ කිසිම ක්‍රීඩාවක් මේ ක්‍රිකට් වොලිබෝල් ක්‍රීඩා නොකරන පිරිමි ළමයි. එතකොට අපිට කියනවා සමාජිකයෝ 41යි. 14ක් ගැහැණු. එහෙනම් මෙතනට අපි 14 එන්නේ. මෙම ක්‍රීඩා සමාජයේ ගැහැණු ළමයි හා පිරිමි ළමයි පුහුණුව සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් වොලිබෝල් ක්‍රීඩාවත් තෝරාගෙන ඇති ආකාරය සම්පූර්ණ වෙනපසටහනේ දැක්වේ. ක්‍රිකට් පුහුණු වන ගැහැණු ළමයි ගණන 6යි. ක්‍රිකට් පුහුණු වන ගැහැණු ළමයි ගණන 6යි. ඉතින් ක්‍රිකට් පුහුණු වන කිව්වොත් ක්‍රිකට් පමණක් කියලා මේකේ සඳහන් නැහැ නේද? ක්‍රිකට් පුහුණු වන. ඒතර ඒගොල්ලෝ වොලිබෝලුත් ක්‍රීඩා කරන්න පුළුවන්. අපිට එතකොට මෙයාව දාන්න වෙන්න පුතා. මෙතන මේ 6. මේ ප්‍රදේශ දෙකම මේකට අයිති වෙන්නත් පුළුවන්. වොලිබෝල් පුහුණු වන ගැහැණු ළමයි ගණන 9යි. මේ වොලිබෝල් පුහුණු වන ළමයි 9යි. නේ? ඒ කියන්නේ මේ දෙකම මේකට එන්න පුළුවන්. එතකොට අපිට කියනවා පළවෙනි ප්‍රශ්නය මේ පුහුණු පිරිමි පළවෙනි ප්‍රශ්නේ එන්නේ වොලිබෝල් පුහුණු වන අය 23ක් නම් වොලිබෝල් පුහුණු වන අය 23ක් නම් ක්‍රිකට් සහ වොලිබෝල් පුහුණු වන පිරිමි ළමයි ගණන කීයද කියලා අහන්නේ. ක්‍රිකට් සහ වොලිබෝල් ඒ කියන්නේ පුතා මෙන්න මේ ටික තමයි අපෙන් අහන්නේ. ඔය ටික. ඉතින් අපිට පේනවා මේ කවය තුල ඔක්කොම 23යි නම් මේ කවය තුල ඔක්කොම 23යි. නේ? මෙතන 9 දීලා තියෙනවා නේද අපිට 9. මෙතනත් 11 දීලා තියෙනවා. මෙතන 1යි කියලා දීලා තියෙනවා. එහෙමනම් මේ ටික අපිට හොයාගන්න පුළුවන් නේද? දැන් මේ කවය වෙනම ඇන්දොත් මෙහෙම වොලිබෝල් ක්‍රීඩා කරන කවය. ඒකේ මෙහෙමනේ එන්නේ, ඔහොම එන්නේ ප්‍රදේශ ටික. එතකොට මේ ප්‍රදේශයම 9යි. මෙයා 9යි. ඔක්කොම 23යි. මේ ටිකත් 9යි. මේ ටිකනේ අපෙන් අහන්නේ. එහෙනම් අපි කරන්න තියෙන්නේ 23න් අඩු කරනවා 9 එකතු කිරීම 9. එතකොට එනවා 23න් 18ක් එකතු අඩු කරනවා. එතකොට මෙතන ඉන්නේ 5යි. 8යි 5යි 13යි. මෙතන එන උත්තරය 5යි. ඒක තමයි පළවෙනි දෙවෙනි එකට උත්තරේ. තුන්වෙනි එක. ක්‍රිකට් හෝ වොලිබෝල් පුහුණුව නොලබන පිරිමි ළමයි ගණන. ක්‍රිකට් හෝ වොලිබෝල් පුහුණුව නොලබන පිරිමි ළමයි ගණන. ඒ කියන්නේ මේ ටික අහන්න. මේ ටික අපෙන් අහන්න. එතකොට අපි දන්නවනේ මුළු ඔක්කොම 41යි. එයාගෙන් අපි අඩු කරමු. එතකොට පුතා මෙතන 6යි. මේ ටික අපි කෙලින්ම මෙතන මේ කවයේනේ අපි මේ කවය දන්නේ නැහනේ. එතකොට මෙතන 6යි. 6 එකතු කිරීම 5 එකතු කිරීම 11 කියන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩා කරන ඔක්කොම ටික. ඊට පස්සේ ඒකට අපි නෑ නේ මෙතනින් 17ට දීලා තියෙන හින්දා එතනින් යන්න ලේසි. මේ 18 නැත්නම් මෙතන ටික අපිට ප්‍රශ්නයක් වෙනවා. මේ 14යි මේ 14යි. 14 ගත්තනේ දැන් මේ ටික එකතු කරා දැන්. 14යි 11යි 5යි 9යි. අන්න ඒ ටික. 14 මේ දන්න දෙක අයින් වෙනවා. 14යි කියලා දීලා තියෙනවනේ නේ අපිට දුන්නා. එතකොට 41කින් අඩු වෙනවා 4යි 5යි 10යි 19යි 1යි 2යි 3යි 39යි. 4යි 5යි 10යි 19යි 1යි 2යි 3යි 39ක් මෙතන එනවා. එතකොට දෙකක් 9යි 10යි 11යි. ඒ එතන ඉන්නේ දෙන්නයි. ඊළඟට අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා වොලිබෝල් පමණක් පුහුණු වන ගැහැණු ළමයි ගණන x නම්. වොලිබෝල් පමණක් පුහුණු වන ගැහැණු ළමයි ගණන x දෙසකට සමීකරණයක් ගොඩනගා ඒ x යගය ක්‍රීඩා දෙකම පුහුණු වන ගැහැණු ළමයි ගන්නත් හොයන්න. මෙයා x2. මෙයා x2.
එතකොට අපිට මෙතන එනවා 6 සර් ආ වොලිබෝල් පමණක් කියනකොට අනිත් පැත්තට නේද එන්නේ වොලිබෝල් 9 පමණක් මෙතන වොලිබෝල් පමණක් x එතකොට මෙතන එනවා මෙතන ඉන්නේ ක්‍රිකට් වොලිබෝල් දෙකම ක්‍රීඩා කරන ගහනවා. එතකොට මෙතන එනවා 9 අඩු කිරීම x නේද? 9 අඩු කිරීම x එනවා. මේ ටික x මේක 9 අඩු කිරීම x වෙනවා. එතකොට මේ ටික එනවා 6 අඩු කිරීම 9 අඩු කිරීම x. ඒ 6න් 9 අඩු කිරීම x අඩු වෙනවා. නැත්තම් ඉතින් එච්චර දුර යන්න ඕනේ නැහැ. x හොයාගන්න. x හොයාගන්න පුළුවන් අපිට මේ ටික නැතුව මෙතනින් ගන්න පුළුවන් නේ. මේක 9 අඩු කිරීම x ඕනෙත් නෑ. මෙයා 6යිනේ. මෙයා 6යි. මෙතන කියන්නේ වොලිබෝල් පමණක්. වොලිබෝල් පමණක් පුහුණු වන ගැහැණු ළමයි ගැන x. එහෙනම් මේ ටික අපි ගත්තා මෙහෙම. හතරවෙනි එක අපි ගත්තා 6 එකතු කිරීම 6 කියන්නේ මේ දෙකම x එකතු කිරීම 1 සමාන කරනවා 14ට නේ 6යි x 1යි. එතකොට 6 1යි 7යි 14. ඒ කියන්නේ x කියන්නේ 14න් 7ක් අඩු කරාම 7යි. x සමානයි 7යි. අපෙන් අහන්නේ මොකද්ද? x අගය හොයන්න. එතකොට අපිට මෙතන එනවා 7යි කියලා. මේ 7යි. එතකොට මෙතන 2යි. එතන 6න් 2ක් අඩු වුණාම මෙතන 4යි. නේ? 4යි. 4යි. එහෙම නැත්නම් අහන්නේ මොකද ඊළඟට? ක්‍රීඩා දෙකම පුහුණු වන ගැහැණු ළමයි ගැන. ඒ කියන්නේ උත්තරය 2යි. ක්‍රීඩා දෙකම පුහුණු වන ගැහැණු ළමයි ගැන. ක්‍රීඩා දෙකම පුහුණු වන ගැහැණු ළමයි ගැන 2යි. පස්සේ මොකද වෙන්නේ? පසුව අපිට වෙනවා මේක මෙහෙම. පසුව මෙම ක්‍රීඩා දෙකම නොකළ ගැහැණු ළමයා මේ ඉන්නේ ක්‍රීඩා දෙකම නොකළ ගැහැණු ළමයා ක්‍රිකට් පමණක් කළ පිරිමි ළමයා. මොකද ක්‍රිකට් පමණක් කළ පිරිමි ළමයෙකුවා ක්‍රිකට් පමණක් කළ පිරිමි ළමයෙකුද වොලිබෝල් පමණක් කිරීමට තීරණය කරා. වොලිබෝල් පමණක් කිරීමට තීරණය කරා. ඒ කියන්නේ මෙයා මෙතනට එනවා. ඒ කියන්නේ මේ කුලකේ පවතින්නේ නැහැ. මේ කොටස පවතින්නේ නැහැ. මෙහින් එක්කෙනෙක් මෙතනට එනවා. මේ ඔන්න ඔහම වෙන මාර්ගයක්. ඒ කෙනෙක් යනවා. ඒ කෙනෙක් යනවා. ඊට පස්සේ අපිට දෙනවා වෙන්න උපසටහන මෙහෙම. අපිට ඇඳලම දීලා තියෙනවා. එතකොට කොතනද ගන්න? මෙතනට ගන්න. මේ දෙක මෙතනට ගන්න. එතකොට වෙන්න උපසටහන කවදේ කොහොම ඡේදනය වෙනවා. මෙතනින් යන්නේ ඊළඟ උපපද. එතකොට අපි මේක නම් කරොත් මේ ක්‍රිකට් මේ වොලිබෝල් නේ මේ එතකොට එන්නේ මොනවද ගැහැණු එතකොට දැන් පුරවමු දැන් මේ දෙක වෙනස් වුණේ නැහැ මෙතන මේ දෙකයි මෙතන ඉන්නේ වොලිබෝල් පමණක් ක්‍රීඩා කරන ගැහැණු. එතකොට එතන 8 වෙනවා. මෙතන 4 දෙනා වෙනස් වුණේ නැහැ. මෙහින් එක්කෙනෙක් මෙහාට ගියේ හින්දා මෙයා 10 වෙනවා. මෙතන 5 වෙනස් වෙන්නේ නැහැ. මෙතන වොලිබෝල් ක්‍රීඩා කරන කට්ටිය මෙතන 10 වෙනවානේ. මෙයා 10 වෙනවා. මෙතන හුමාරුවක් උනේ මෙතන දෙක වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔහොමයි එන්නේ නේ. ඔය විදිහට තමයි එන්න ඕනේ. පැහැදිලි? ඔය විදිහට එන්නේ. එහෙමනම් ලකුණු බෙදහනය කරොත් ලකුණු එන්නේ මේ විදිහට ලකුණු එනවා මේකේ මම බෙදපු විදිහට 5 මෙතන ලකුණු දෙකක් දෙන්න පුළුවන් දෙකක් දෙන්නේ මෙතන 1යි මෙතනට 1යි උතරේට හරි 2යි
ඊළඟට 41න් මෙයා අඩු කරන බව පෙන්නනවට එකයි උත්තරේට එකයි ලකුණු 2යි. ඊළඟට x සමානයි 7ට 1යි 2ට 1යි ලකුණු 2යි. එතකොට 2 4 6 රූපේ අර තොරතුරු ලකුණු කරන්න බෑ. රූපේ ඔයගොල්ලෝ තොරතුරු ලකුණු කරනවානේ. ඒ කියන්නේ මේ 6 පෙන්නනවා, මෙතන 9 පෙන්නනවා, අමතරව 23 පෙන්නනවානේ. ඔන්න ඔය කාරණාවලට රූපේ වෙන්නූප සටහනේ එකට ලකුණු 2ක් එනවා. අවසානයේ 2 4 6 8 මෙතන ලකුණු 2යි. මෙතන ලකුණු 2යි මේක සම්පූර්ණ කරාන්න. මෙතන 2 හෝ බිඳුවයි. 2 හෝ බිඳුවයි. එකක් හරි ගියා කියලා දෙන්න බෑ. එතන 2 හෝ බිඳුව. එකක් හරි වැරදි නම් ඒ ලකුණු දෙකම නැහැ. අන්න ඒ විදිහට තමයි ඒ කොටස එන්නේ. පැහැදිලි? right. අපි දැන් එනවා ප්‍රශ්නාංක 11ට. ප්‍රශ්නාංක 11. ප්‍රශ්නාංක 11 එන්නේ පේන විදිහට නම් ත්‍රිකෝණමිතියෙම විතරයි නේ. ත්‍රිකෝණමිති මූලධර්ම. පරිමාණ රූප සම්බන්ධ වෙලා නැහැ. ත්‍රිකෝණමිතික මූලධර්මම තමයි එතන තියෙන්නේ. අපි බලමු. ත්‍රිකෝණමිතික මූලධර්ම. මේකේ තියෙනවා මෙහෙම. මෙහෙම තියෙනවා කණුවක්. මේකේ තියෙන්නේ AB කියලා. මෙතන P, මෙතන R, මෙතන S, මෙතන 90. මෙතන 1.6යි මීටර. AB යනු තිරස් බිමක සිරස්ව සිටුවා ඇති කණුවක්. රූපයේ දැක්වෙන අයුරින් PB, RS කණුව දෙපැත්තේ සවි කර ඇති ආධාරක කම්බි දෙකක්. හරි. එතකොට VR 1.6යි PA 2යි. පළවෙනි ප්‍රශ්නේ. අපිට කියනවා P සිට කණුවේ මුදුනේ B ආරෝහණ කෝණය අංශක 66යි කලා 30යි. මේ ආරෝහණ කෝණය. අහන කණුවේ උස මේ 90යි. හරි පුතා. එහෙනම් අපි යනවා PBA ත්‍රිකෝණයට. PBA ත්‍රිකෝණයට අපි දානවා මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම දෙන්න එපා. මේ තියෙන මීටර දෙක. බද්ධපාදේ සම්මුඛ බද්ධ කර ටැන්ජන. අපි ලියනවා tan 66යි කලා 30 සමානයි AB බෙදීම 2 කියලා. 66යි කලා 30 කීයද ආවේ? 66යි කලා 30. 66යි කලා 30 එන්න ඕන 2.3යි. ඔයගලන්ටත් ආවේ 2.3ද? 2.3යි. AB බෙදීම 2. එතකොට AB වෙන්නේ මේ දෙන්න ගුණ වෙනවා 2.3 දෙකෙන්. එතකොට 4.6යි මීටර. ඒ කියන්නේ කණුවේ නිසා කණුවේ උස 4.6යි මීටර වේ කියලා ලියන්න. ඒක හදන්න. ඊළඟට අපිට තියෙනවා ASR කෝණය. ASR කෝණය 65යි කලා 30යි. 65යි කලා 30යි. RS කියන කම්බියේ දිග ආසන්න පරමු දශම ස්ථානයට අහන්න. එතකොට අපිට මේ AR ඕන. දෙවෙනි ප්‍රශ්නෙට අපි AR හොයා ගන්න ඕන. AR සමානයි AB ගෙන් අපි අඩු කරනවා BR. AB කියන්නේ 4.6යි. එයාගෙන් 1.6ක් අඩු කරනවා. එතකොට මීටර් 3යි. එතකොට අපි දානවා ARS ත්‍රිකෝණයට කවද? සම්මුඛ කර්ණ. ඒ කියන්නේ sin. sin 65යි කලා 30 සමානයි AR බෙදීම RS. 65යි 30 කීයද ආවේ sin. sin 65යි 30. 0.91යි. හරිද? 0.91යි. එතකොට AR කීයද දෙන්නේ 3යි. RS. එතකොට RS වෙන්නේ 3 බෙදීම 0.91යි. ලබන කොට යන්න වෙනවා. නේද?
එතකොට අපි මෙතන එනවා log 3 අඩු කිරීම ලඝු 0.91 log 3. එතකොට 0.0 මට කියන්න බලන්න ලඝු 3 කීයද කියලා එන්නේ. ලඝු ගණක 3. ලඝු ගණක 3 එන්නේ 30 බිඳුව. 4යි 7යි 7යි 1. 4යි 7යි 7යි 1. මෙතන විවෘති 1.91 බිඳුව. 91 බිඳුව එන්නේ 9යි 5යි 9යි බිඳුව. 9යි 5යි 9යි බිඳුව. එතකොට මේක අපි අඩු කරනවා. එතකොට මම මෙතෙන් අඩු කරන්න. 4යි 0.4යි 7යි 7යි 1න් අඩු කරන විවෘති 1.95යි 9යි බිඳුව. එකෙන් බිඳුවක් 1යි 17න් 9ක් 8යි 6න් 5ක් 1යි 14න් 9ක් 14න් 9ක් 5යි. එතකොට මෙතන විවෘති 1යි. ඍණ 1 අඩු කිරීම ඍණ 1. ඒ කියන්නේ බිඳුවයි. එතකොට එන්නේ මෙතන 0.5යි 1යි 8යි 1 ප්‍රතිලඝු වලට යනවා. ඇන්ටිලොග් 0.5යි 1යි 8යි 1. 5යි 1යි 8යි 1 කොහෙද තියෙන්නේ? 5යි 1යි 8යි 1. 5යි 1යි 8යි 1. 5යි 1යි 8යි 1 එන්නේ 7යි 2 තියෙන්නේ. එතකොට එනවා 9ක්. 32 9 8. 32 9 8. 32 9 8. 32 9 8. ඔව්. එතකොට මෙතන පූර්ණාංශයේ බිඳුවේ හිට 3යි දශම. මෙතන ඉන්නේ 3.29යි 8. RS. ඔබෙන් අහන්නේ පළමු දශම ස්ථානයේ දෙවෙනි දශම ඉලක්කම දිහා බලන්න වෙනවා. එහෙමනම් මෙතන උත්තරේ 3.3යි මීටර. 3.3යි මීටර. එහෙමනම් අන්න අපි ලියනවා එම නිසා RS කම්බියේ දිග RS කම්බියේ දිග 3.3යි මීටර වේ. ඒක නේද ආවේ? බිනුක මේකද උත්තරේ ආවේ 3.3. කවිදු ඔව් සර්. 3.3 නේ. හරි. ඔව් සර්. ඒකට ලකුණු වෙන්නේ මෙහෙම බෙදමු අපි. ලකුණු වෙන් වෙනවා මෙතන ටැන්ජන් අනුපාතය හඳුනා ගැනීමට 1යි. ටෑන්ගේ අගේ ලියනවට 1යි. ඊට පස්සේ 4.6ට 1යි. එතන ලකුණු 3යි. හරිද? ඊළඟට මෙතන අඩු කරන බවට පෙන්නනවට 1යි 3ට 1යි ලකුණු 2ක් එනවා ඒ ආට. ඊළඟට මෙතන ටැන්ජන් සයින් අනුපාතයේ ලියනවට එතන අනුපාතය ලියනවට 1යි සයින් අනුපාතයට 1යි. ඊට පස්සේ මෙතන පුතේ හැබැයි ලකුණු දෙකක් දීලා තියෙනවා මෙතන මේ tan අනුපාතයේ සම්බන්ධයට 2යි ඕලෙවල් වලට නම් එතන දෙන්නේ නැහැ. මෙතන මීට වැඩි තව කොටසක් එකතු වෙනවා. මෙතනත් දෙකක් දීලා තියෙනවා. එතකොට 3යි 2යි 5යි මෙතන 2යි මෙතන එතකොට එන්නේ 2යි මෙතන 2යි 3යි 4ක් එනවා මෙතන 4යි මෙතනට 1යි දෙන්නේ මෙතන 1යි මට වැරදුනා මෙතන 1යි ඒ 3ට 1යි මෙතන 2යි මෙතන 2යි මෙතන 1යි ඊළඟට දීලා තියෙනවා ඔව් RS 1යි උත්තරේට 1යි 1යි 2යි 3යි 4යි 5යි 6ක් මෙතනට 6ක් කියලා 3.3ට එකක් දීලා මෙතන 1යි 1යි 2යි මේ අනුපාතයට 2යි මේකෙන් ඕනම් දෙකෙන් එකක් මෙතනට දෙන්නත් පුළුවන් හරි කෙසේ වෙතත් ලකුණු 10 හැදෙනවා ඕම අවසාන ප්‍රශ්නෙට අපි එන්න හදන්නේ ප්‍රශ්නාංක 11 12 නැවත ජ්‍යාමිතිය එන විදිහට නම් බුද්ධ චතුරාර්ය සම්බන්ධව තමයි තියෙන්නේ නේ බුද්ධ චතුරාර්යයක් තියෙනවා අන්තිම කොටස බැලුවාම නම් සමකෝණී ත්‍රිකෝණ කියලා තියෙනවා නේද සමකෝණී ත්‍රිකෝණ සම අන්න මෙතන වචනේ පොඩි තියෙනවා මේ ප්‍රශ්නයක් ඔන්න අහගන්න
අපි මෙන්න මේ වචන දෙකක් පුතා මේක යා. සමකෝණී ත්‍රිකෝණ. මොනවදට අහගන්න. සමකෝණී ත්‍රිකෝණ අනිත් එක සමකෝණික ත්‍රිකෝණ. ආගෙන දී. මේ සමකෝණී ත්‍රිකෝණ සමකෝණික ත්‍රිකෝණ. මේ වචන දෙකක්ද එකක්ද කියන්න මට. හැමෝටම අහන්න. හැමෝගෙම අහන්න. මේ වචන දෙකක්ද එකක්ද? අමාසෙන් ඉන්නවද? අනිත් අයට උත්තර දෙන්න. මොකද කියන්නේ? මනුති ඉන්නවනේ. තරින්දි කො කතා කරන්නේ නැහැනේ. කවිද මොකද කියන්නේ? එකක්ද? හ්ම්? එකක් මොකද කියන්නේ? ඈ? එකක්ද? අර සින්දුවක් තියෙනව නේද? මොකද්ද සින්දුව? ඔයගොල්ලන්ට නම් ඒක අදාළ වෙන්නේ නැහැ තාම. අර සමකෝණී ත්‍රිකෝණයේකි ඔබත් මාත් ඈත් ඉන්න. අයක මුල්ලක සිටියා. ඔය වගේ කියන්නේ ඒක කියන්නේ සමකෝණී ත්‍රිකෝණයේකි. සමකෝණී ත්‍රිකෝණයේකි. මේක වචන දෙකක්. තේරුණාද? මේක වචන දෙකක්. හොඳට අහගන්න. සමකෝණී කිව්වහම එතන අර සින්දුවිනුත් ඒකේ අර්ථය එන්නේ සමකෝණී ත්‍රිකෝණය කියලා ගන්නේ ඒ සමකෝණී ත්‍රිකෝණයක් නම් අනිවාර්යයෙන්ම පාද තුන සමානයි. දැන් සමකෝණී ත්‍රිකෝණය කියන්නේ යම් ත්‍රිකෝණයක මේක සමකෝණී ත්‍රිකෝණය එකයි ත්‍රිකෝණය සමකෝණික ත්‍රිකෝණ අන්න එතනින් අල්ල ගන්න පුළුවන් ත්‍රිකෝණ මෙයා ත්‍රිකෝණය සමකෝණී ත්‍රිකෝණ තියෙන්න බෑ සමකෝණී ත්‍රිකෝණ ගොඩක් තියෙන්න බෑ සින්දුවෙත් කියන්නේ ඒකයි සමකෝණී ත්‍රිකෝණයකි එකයි ත්‍රිකෝණයකි එතනදී මේ ගීත රචකයා අදහස් කරන්නේ සමකෝණී කියන ත්‍රිකෝණේ සමපාද බව තමයි එයා අදහස් කරන්නේ. ඒ ගීත රචකයා ගණිත ගුරුවරයෙක්. ඒතකොට එතන සමපාද. එතනින් අදහස් වෙන එක අනුව වෙන්නේ දැන් අපි ත්‍රිකෝණයක පාද තුන සමාන නම් අපි ඔකට කියන්නේ සමපාද ත්‍රිකෝණයක් කියලා. සමපාද ත්‍රිකෝණයක්. අපි ඊට පස්සේ දන්නවා සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයිනේ. එතකොට මේ දෙන්නට මෙයා සමානයි මෙයා සමානයි. එතකොට කෝණ තුන සමානයි. යම් ත්‍රිකෝණයක කෝණ තුන සමාන වෙනවා නම් කෝණ තුන සමාන නම් අන්න ඒ ත්‍රිකෝණය අපි හඳුන්වනවා සමකෝණී ත්‍රිකෝණයක් කියලා. සමකෝණී ත්‍රිකෝණයක් කියලා අපි හඳුන්වනවා. ත්‍රිකෝණයක්. සමකෝණී ත්‍රිකෝණයක්. පාද තුන සමාන නම් සමපාද ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක්. කෝණ තුන සමාන නම් සමකෝණී ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක් එකයි. එක ත්‍රිකෝණයක්. අපි සමකෝණික ත්‍රිකෝණ කියලා කියන්නේ ත්‍රිකෝණ දෙකක් හෝ කිහිපයක් තියෙන්න ඕන. දෙකක් හෝ කිහිපයක්. ත්‍රිකෝණ දෙකක් හෝ කිහිපයක මේ කෝණේ මේ එක කෝණයක් සමානයි, තවත් කෝණයක් සමානයි, ඉතිරි කෝණේ අනිවාර්යයෙන්ම සමානයි. එතකොට මේ ත්‍රිකෝණ අපි හඳුන්වන්නේ සමකෝණික ත්‍රිකෝණ කියලා. ත්‍රිකෝණ. ඔක අච්චු පොතේ අපේ පටලවල තියෙනවා තැනක. අච්චු පොතේ මේ වචන දෙකම යෙදිලා තියෙනවා. හොයලා බලන්න මේ වචන දෙකම යෙදිලා තියෙනවා. ඒක වැරදීමක් වෙලා තියෙනවා. සමකෝණික ත්‍රිකෝණ කිව්වොත් එකිනෙකට කෝණ සියල්ල සමාන වන්නා වූ ත්‍රිකෝණ. ඒගොල්ලන්ගේ තමයි අනුරූප පාද අතර අනුපාතය සමාන වෙන්නේ. සමකෝණී ත්‍රිකෝණය කිව්වහම ත්‍රිකෝණේ කෝණ තුන විතරයි සමාන. කෝණ තුන සමානයි. කෝණ තුන සමානයි කියන්නේ සම්මුඛ පාද සමානයි. එයා තව එක්කෙනෙක් එක්ක අපි සසඳන්නේ නැහැ. පැහැදිලිද? අන්න ඒක තේරුම් ගන්න. අපි සමහර වෙලාවට අර කියවනකොට අපි කියනවා සමකෝණී ත්‍රිකෝණේ කියලා. නමුත් එතන අදහස වෙන්නේ සමකෝණී ත්‍රිකෝණේ කියන්නේ කෝණ තුන සමාන වන ත්‍රිකෝණයකට. හරි?
කෝණ තුන සමාන වන ත්‍රිකෝණයක් තමයි. ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයක් තමයි. පාද තුන සමාන වුණාම සමපාද කියනවා. කෝණ තුන සමාන වුණාම සමකෝණී ත්‍රිකෝණය කියලා කියනවා. right. එහෙමනම් මෙතන මොකද්ද වෙන්නේ? මෙතන වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙතන තියෙන වෘත්තයක්. මෙහෙම වෘත්තය දීලා තියෙනවා. මේ වෘත්තයේ මෙතන මෙහෙම දික් වෙනවා. මෙතනට D එනවා. මෙහෙම A එනවා. නේ මෙතන ID එනවා. මෙතන C ට සම්බන්ධ වෙනවා. මෙතන මේක සම්බන්ධ වෙනවා. F තියෙනවා. මෙතන අංශක 25යි. මෙතන C, මෙතන B, මෙතන E. ඔන්න ඔහොමයි. හරි. දියති රූපේ A B C D වෘත්ත චතුරාර්ය. ඒක හරි. D හිදී ඇඳි ස්පර්ශකය. තව එකක් එනවානේ. D හිදී ඇඳි ස්පර්ශකය. මෙයා නේද මෙතන E වලදී මුල ගැහෙන්නේ. මෙතන E වලදී මුල ගැහෙනවා. ස්පර්ශකයක් ස්පර්ශකය E හිදී හමුයි. AC වෘත්තේ විස්කම්පයක්. AC වෘත්තේ විස්කම්පයක්. විස්කම්පයක්. BD ABC කෝණය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි. සමච්ඡේදනය. හරි. පළවෙනි ප්‍රශ්නේ අපේ අහන්න. අපි ගමු මෙතනට. පළවෙනි ප්‍රශ්නේ. මොකක්ද අහන්නේ? අපිට කියනවා DCE විශාලත්වය. මෙන්න මෙයාගේ විශාලත්වය. මෙයා වෘත්ත චතුරස්‍රයක්. අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම ඇදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. නේ? අපි ඒක දන්නවා. දැන් මට දැන් ටක් ගාලා ක්ලික් වෙන්නේ මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි කියන එක තමයි මට ක්ලික් වෙන්නේ. මේක නැත්තම් මෙතනින් ගන්නත් පුළුවන්. මෙයා සමානයි මෙයා. මෙයාම හොයාගත්තා නම් හරි. මෙයා විස්කම්බයක් නේ. මෙතන 90යි කියලා අපි දාගමු. මෙයාත් 90යි නේ. මෙයා 90යි නම් පුතා මෙතන සමච්ඡේදනය යන්නේ මෙයා 45යි. මෙයාත් 45යි. නේ? එතකොට මොකද වෙන්නේ? එතකොට මේ ගෝණය ඕනනම් හොයාගන්න. මෙතන මෙහෙම එනවා 45. මෙයා 45. ඇවිල්ලා ඉවරයි. දැන් මෙයා එනවනේ මෙතනින් මෙහෙම එනවා එක මූර්ත ඛණ්ඩයක ඕනේ මෙතන එනවා 25යි. ඔව් කොහොමද දන්නවද? මම හිතන්නේ දැන් මෙතන මෙහෙමනේ AC විස්කම්පය. එහෙනම් මෙයා 90යි. කෝණ සමච්ඡේදක. මෙයා 45යි. එක මූර්ත ඛණ්ඩයේ කෝණ. ඒතර මෙයාත් 45යි මෙයාත් 45යි. මෙතනත් එක මූර්ත ඛණ්ඩයේ කෝණ 25යි 25යි. මේ දෙන්න එතකොට 40යි 50යි 70යි. එහෙනම් වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයේ විශාලත්වයට සමානයි. අහන්නේ විශාලත්වයේ සොයන්න කියලා. හේතු දක්වන්න කියලාත් නෑ නේද? අපි එකපාර ලියමු. ගැටලුවක් නෑ. DCE හේතු දක්වන්න කියලා නේ. විශාලත්වයේ සොයන්න. DCE සමානයි. රූපයට අණුව කියලා ඕනනම් ලියන්න. රූපයට අණුව 25යි 45යි. ලකුණු 70 අංශ. දෙවෙනි එක. සමාන්තර බව දක්වන්න. හේතු දක්වන්න. ACDE මෙන්න සමාන්තරයි කියලා හේතු දක්වන්න. සමාන්තර වෙන්න හේතු. එතකොට අපිට 45 අපිට එනවා මේක 70යි. මේක සමාන්තර වෙන්න. කවුද? ACDE. ACDE. ACDE සමාන්තර වීමට හේතු. ඔව්. අපිට එනම් ඒකාන්තර කෝණ යුගලයක් සමාන බව තමයි පෙන්වන්න තියෙන්නේ. නේ? ඒකාන්තර කෝණ යුගලයක් සමාන බව පෙන්වනවා නම් හරි. ඒකාන්තර කෝණ. නැත්නම් මිත්‍ර කෝණ පරිපූර්ණකයි කියලා පෙන්නන්න පුළුවන් නේ. මිත්‍ර කෝණ පරිපූර්ණකයි. අපිට එනවා නේද පුතා මේ කෝණය ගන්න පුළුවන්. මේ ස්පර්ශකය මේ ජාය. වෘත්තයක ස්පර්ශකයයි අපි අර අන්තිමට කතා කරපු ජ්‍යාමිතික ප්‍රමේය.
වෘත්තයක ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී අඳින ලද ජායයි. මේ හැදෙන කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමානයි. මෙහෙම ගත්තාම මේ කෝණය ස්පර්ශකය ජායයි. 45 වෙනවනේ. ඒක හරි. ඊට පස්සේ පුතා අපිට පේන්න ඕන නේද? මෙයා 45යි මෙතන 90යි මෙයා 90යි මෙයා 45යි මේක දැන් විස්කම්භයක් නෙමේ ත්‍රිකෝණයන්නේ මෙයා 90යි මෙයා 45යි නම් මෙයා 45යි නේ අන්න ඒකාන්තර කෝණ සමානයි එතකොට මේ රේඛා දෙක සමාන්තරයි නේ අන්න අපිට එනවා එතකොට මෙහෙම අපි ගන්නවා CDE සමානයි CAD සමානයි අංශක 45යි හේතුව ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ වෘත්තඛණ්ඩයේ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ නේ හරි තවද අපිට ගන්න පුළුවන් ACD ත්‍රිකෝණයෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද ADC සමානයි අංශක 90යි හේතුව තමයි AC විස්කම්භයක් ඉඳලා AC විස්කම්භයකි තවද අපිට දීලා තියෙන අපි CAD සමානයි අංශක 45යි CAD සමානයි අංශක 45යි එම නිසා අපි ගන්නවා කවුද ACD සමානයි අංශක 90න් 45ක් අඩු කරලා. ඒ කියන්නේ අංශක 45යි. එම නිසා අපි ගන්නවා කාවද CDE සමාන වෙනවා. CDE සමාන වෙනවා ACDට. අංශක 45යි. එම නිසා අපි කියනවා AC සමාන්තරයි DE මොකක්ද හේතුව? ඒකාන්තර කෝණ සමාන නිසා. ඒකාන්තර කෝණ සමාන හින්දා මේ දෙන්න සමාන්තරයි. right. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි එක අපෙන් අහනවා අනුපාතයක්. අපි මෙතනින්ම ගමු. අපිට පෙන්නන්න තියෙන්නේ AD තිත CF සමානයි BC තිත DF. AD को AD කියන්නේ මේක CF को මෙයා හරි BC को මෙයා DF को මෙයා ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි සමකෝණී කරන්න තියෙන්නේ මේ දෙන්න. ඉතින් මෙයාට මෙයා සමකෝණී සමානයි මෙයාට මෙයා අනිවාර්යයෙන්ම සමානයි සමකෝණී. අන්න අපි ගන්නවා ත්‍රිකෝණ දෙක. අපි ගන්නවා BCF ත්‍රිකෝණේ සහ AFD ත්‍රිකෝණයේ කියලා අරන් අපි කියනවා BFC සමානයි AFD හේතුව ප්‍රතිමුඛ කෝණ ඊට පස්සේ අපි කියනවා මෙතන CBD සමානයි FAD එකම වෘත්තඛණ්ඩයේ කෝණ එම නිසා අපි කියනවා BCF සමානයි අන්න පුතා එතකොට අපි ගන්නවා FDA ත්‍රිකෝණේ කෝණ ஐක්‍ය අංශක 180යි අන්න අපි කියනවා එතකොට BCF ත්‍රිකෝණය සහ AFD ත්‍රිකෝණය සමකෝණී ත්‍රිකෝණ කියලා ලියන්නේ මේ හරිය පේන්නම මදිනේ සමකෝණී ත්‍රිකෝණ කියලා ලියන්නේ අපි එතකොට අපි ගන්නේ සමකෝණික ත්‍රිකෝණ වේ නේ අන්න අපි කියනවා එතකොට සමකෝණික ත්‍රිකෝණ වේ දැන් සමකෝණික ත්‍රිකෝණ වල අනුරූප පාදාතර අනුපාතය සමානයි. අන්න අපි කියනවා සමකෝණික
ත්‍රිකෝණවල පාද අතර අනුපාතය සමාන නිසා අන්න අපි දැන් පාද අතර අනුපාතය ගන්නවා මේකට ගැලපෙන පරිදි. AD එන්න ඕන. AD එන්නේ මේ කියන කෝණයට සම්මුඛව. අන්න එතකොට AD බෙදීම මෙයාට සම්මුඛව BC සමානයි. අපිට ඕන එතකොට තව DF ඕන. එතකොට මෙයාට. එතකොට DF බෙදීම මෙයාට අනුරූප වුණු කෝණේ කවුද? මෙයාට අනුරූප උනේ මෙයානේ. එතකොට CF හරිනේ. දැන් හරහට ගුණ කරා. හරහට ගුණ කරාම AD තිත CF සමානයි DF තිත BC වේ. හරි. ගැටලුවක් තියෙනවා නම් අහන්න. ත්‍රිකෝණ අංග සාමය එතනට ගියා. අංග සාමය නෙවෙයි සමකෝණී බව ගියා. මේක තේරුම් ගන්න සමකෝණික ත්‍රිකෝණ කියලා ලියන්න බලාපොරොත්තු වෙන්න. ඒ කියන්නේ සමකෝණී කිව්වොත් ඒක වැරදි අදහසක් එන්නේ තනි ත්‍රිකෝණයක්. මම ඒක පැහැදිලි කරා. ඔන්න ඔහොමයි. ඉතින් මේකටත් ඉතින් මම ලකුණු පවරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ කරලා තියෙන විදිය අනුව බලලා තීරණය කරන්න. ඇගේම අරමුණු මත. ඔන්න ඔහොමයි. ඔබ සම්පූර්ණ කරලා තියෙනවා නම් ලකුණු ලැබෙනවා. එහෙමනම් අපි ගොඩක් වෙලාව ගත්තා මේ ඉඳන්. එහෙමනම් මම හිතන්නේ ඔයගලන්ට දැන් යම් තක්සේරුවක් ගන්න පුළුවන්. ඒ තක්සේරුව අනුව සෙකන්ඩ් පේපර් එකේ ලකුණු කොයි වගේ මට්ටමකද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මේ පේපර් එක පුතේ O level මට්ටමට සමාන නෑ. ඉහළටත් නෑ. මේක O level මට්ටමේ පුතේ ටිකක් පල්ලෙහෙන් තියෙනවා. ඒක මතක තියාගන්න. මේක O level මට්ටමට වඩා ටිකක් පහළින් තියෙන්නේ. ඒ හින්දා තවත් ලොකුවටම පහළින් නෙවෙයි යම් මට්ටමකට පහළින්. හැබැයි ඉතින් මේ කාලවකවානුව තුලට ඕලෙවල් විභාගේ මේ වගේ ප්‍රශ්න පත්‍රයක් සුදුසුයි කියලා හිතෙනවා. සමස්ත ළමයි දිහා බැලුවාම. නේද? ඔබට මේ වගේ පහසුකම් තිබුණාට අති දුෂ්කර පළාත්වල ඉන්න දරුවන්ට පාසලෙන් ලැබෙන ගුරුහරුකම් විතරයිනේ. ඒතකොට ඒ වගේ ළමයිනුත් මේ වගේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න වෙන්නේ. ඔබට තියෙන පහසුකම් වැඩි දුර යන්න ඕනේ නැහැ. ඉතින් මේ පළාතේම ඒකත් අපිට දකින්න පුළුවන්. වැඩි දුර යන්න ඕනේ මේ පළාතම මේ කළුතර නෙවෙයි මේ අපේ අවට ප්‍රදේශය තුලත් අපිට ওই කියන කාරණාව දකින්න පුළුවන්. ඉතින් ඒ හින්දා තව සූදානම් වෙමු. හදන්න ගනම් පුළුවන් තරම් හදන්න. කාලයට අනුරූපව හදන්න. ගැටලු තැන් ඉදිරිපත් කරන්න. කවින්දු එදා ඔයා දුන්නු ගාන මම හදලා දැම්මා. ඒක බැලුවද? හරිද? තේරුණානේ? ඔව් හරි සර්. ඔව්. එහෙනම් ඒ වගේ තව ගැටලු යොමු කරන්න. මාත් එතකොට උනන්දු වෙලා ඒව හදනවා. යාමිතියේ නම් තියෙන්නේ පුතේ භාවිතයේ තමයි. දැන් අපිටත් මේක නිතර භාවිතා වුන් නැති වුනහම අපින් මේ කරුණු ඈත් වෙනවා. ඉතින් යාමිතියේ ගණන් හදනකොට තමයි මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නේ. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. අපි තව ඉදිරියට තව යාමිතික ගැටලු කිහිපයක් හදමු. මම දැන් අද දවසේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඔයගලන්ට දානවා. අපි ඒවත් පොඩ්ඩක් කරන්න බලන්න. හරි. ඊට පස්සේ මම කියන්නම් අපි අඟහරුවාද උදේ අපිට දාගන්න පුළුවන් නම් වඩා හොඳයි. හවස මේ හරි අමාරුයි මේ ගැටලුව මතුවෙන හින්දා මේ බලමු. ඒක අපි ගෲප් එකට දාලා කතා කරගන්න. ඔව් කියන්න. සර් මම අද හවස 4 විතර ඇවිල්ලා සර් ෆීස් එක ගෙවලා යන්න සර්. මම ෆීස් ගන්න බැරි වුණා. හරි කමන්නේ පුතා. මම නැති වුණත් මිස් ඉන්නවා. පුතා එන්න ඉස්සෙල්ලා කෝල් එකක් දෙන්නකෝ. හරි. හරි. එhmenan ඔයගොල්ලෝ හැමෝටම නිරෝගීමත් දවසක් ආයුබෝවන්.